මේ අවිද්‍යාව නිසායි මේ සසර දුක උදා වෙන්නේ. මේ අනවබෝධය නිසායි මේ දුක්ඛ ස්කන්ධයට සැපයි කියලා වටිනාකමක් දීලා යථාර්ථය නොදැන. ඒ නිසායි මේ දුක්ඛ ස්කන්ධය නැවත නැවත සමුදය වෙන්නේ මේ හේතුවෙන්. එහෙනම් මේ හේතුව නසා දැමූ තැන සියලු දුක් අවසන් වෙනවා. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ කියලා චක්‍රය නිරුද්ධ වෙනවා. එහෙනම් අන්න ඔබ දුක්ඛ නිරෝධාරි සත්‍ය දැක්කා. දැන් එහෙනම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය හොඳට විග්‍රහ කරනවා අහගන්න ඕන. කොච්චර වෙලා ගියත් කමන්නේ මේ ධර්මය හොඳින් අහගන්න. එතකොට මේ දේශනාව තව බොහෝ කාලයක් මිනිසයන්ට සැප පිණිස පවතිවි. ඒ නිසා අපි කාලයක් වෙලාවක් බලන්නේ නැතුව මේ ධර්මයේ දේශනා කරනවා. ඔබටත් ඒ අකාලික සැපතට නිවනටපත් වෙන්න අවශ්‍ය නම් ඔබත් කාලය පැත්තකින් තියලා බණ අහන්න ඕන. තං සුණාත සාදුකම් මනසිකරෝත. හොඳින් මේ ධර්මය අහන්න, හොඳින් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. දැන් විග්‍රහ කරන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර සත්‍ය. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍යං අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති ඉදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. එහෙනම් දැන් හොඳින් අහගන්න මෙන්න මේ මාර්ගය වැඩෙන හැටි, දුකෙන් නිදහස් වෙන ආකාරය හොඳින් නුවණින් දකින්න. දැන් ওই Nirodha සාක්ෂාත් වෙන්න නම් මේ නිරෝධ මාර්ගයේ වැඩෙන්න ඕන. එහෙනම් මේ මාර්ගයේ වැඩෙන්නේ කොහොමද කියලා අද හොඳින් අහගත්තා නම් සියලු තර්කවාද ටික අවසන් වෙයි. ඔබට පෙනෙයි එහෙනම් මේ ධර්මය අවබෝධය බව. මේ නිවන් මඟ වැඩෙන්නේ අවබෝධයෙන් බව. අවබෝධය පැත්තකින් තියලා වෙන වෙන දේවල් අතට ගත්තට වැඩක් නැහැ. කෙලෙස් මාත්‍රයක්වත් නිවෙන්නේ නැහැ. මොකද ඒකට හේතුවක් තියෙනවා. මේ මාර්ගයේ වැඩෙන්නේ පිළිවෙලකට, අනුපුබ්බ රටාවකට, අනුපූර්ව ක්‍රමයකටයි මේ මාර්ගයේ වැඩෙන්නේ. ඒ ක්‍රමෙන් පිටපැනලා ගිහිල්ලා Tamanට ඕන දේවල් කරාට වැඩක් නැහැ. කෙලෙස් මාත්‍රයක්වත් නිවෙන්නේ නැහැ. යථාබෝධයක් වැඩෙන්නේ නැහැ. හිතපු තැන මෙහෙම ඉන්න පුළුවන්. සමහරට යථාබෝධයවත් ළඟා වෙලා නොවින්දක් තියෙන්න පුළුවන්. එහෙනම් කොහොමද මේක වැඩෙන්නේ? ඔන්න අහගන්න. මරණින්දේ ලෝකයා. ඔය මරණින්ද ඉන්න අය වැහැරවන්න ඔක්කොම. අනන්ත සංසාරේ ඉඳලා මරණින්දයාව අදත් මෙතනත් මරණින්දේ වහාම අවදි වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කරන නිග්‍රහයක් ඒක. තථාගතයන් වහන්සේම අසිරිමත් වූ භාගතුන් වහන්සේ අනන්ත කාලෙක ඉඳලා සාර අසංකල්ප ලක්ෂයක් තිස්සේ අනන්ත දුක් විඳගෙන ඇවිල්ලා අප්‍රමාණ දහදුක් විඳගෙන සමතිස් පාරමිතා පුරලා මේ උතුම් ධර්මය අවබෝධ කරන් ලෝකයට දේශනා කරන තරම් වීරයක් තිබුණා. අපට ඒ ධර්මය අහගෙන ඉන්න වීරයක් නැහැ. ඉතින් ඒක නිසා ඒ ගැන කතා කරලා පළක් නැහැ. හොඳයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනයි මේ කියමින් ඉන්නේ. එහෙමනම් ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුක්තවයි මේ නිවන් මඟ ආරම්භ වෙන්නේ. මොකද්ද ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. අයං උච්චති සම්මා දිට්ඨි. අයං උච්චති සම්මා දිට්ඨි. දුක්ඛ ආර්ය සත්‍ය මේයයි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මේයයි, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය මේයයි, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර්ය සත්‍ය මේයයි. ඥාන දර්ශනය පහළ වීමට තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් යමෙක්ට ලෝකෝත්තර සම්මා දිට්ඨිය පහළ වුණා කියන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන එක. එහෙම නැත්නම් උතුම් වූ සෝවාන් ඵලයටපත් වුණා කියන එක. එහෙනම් මේ උතුම් වූ සෝවාන් ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකයාගේ තමයි මේ නිවන් මඟ වැඩෙන්නේ. එක්තරා දවසක් මට මතකයි මේ ආරාමෙම සිදුවෙච්ච සිදුවීමක්. මං කිව්වේ මේ ධර්මයේ තුලම තමයි මේ දෘෂ්ටිවාදීන් ඉන්නේ, මේ විවිධාකාර මතවාදීන් ඉන්නේ. ඒ අය දෘෂ්ටි නිසා වෙනසිලා යන. එක්තරා පිරිසක් මේ ආරාමයට බණ අහන්න ආව එක්තරා ප්‍රදේශයක ඉඳලා. ඒ ප්‍රදේශයේ ඉඳලා ආපු පිරිස කිව්වා අපිට නිවන් දකින ධර්මය අහන්න ඕන යනාදි වශයෙන්. එතකොට විස්තර විභාග වශයෙන් කාරණා පැහැදිලි කරද්දී ඉතින් මේ භික්ෂුව අහන්න, මේ භික්ෂුවට අහන්න සිද්ධ වුණා ඔබ දැන් කුමක්ද දැනට බණ අහලා අවබෝධ කරගත්ත ධර්මය? කොහොමද නිවන් මඟට පැමිණෙන්නේ? කොහොමද
උතුම් නිවන අවබෝධ කරගන්න අනාදි වශයෙන් ඇහුවාම ඒ පින්වත් පිරිස කිව්වා එක්තරා ප්‍රදේශයක ඉඳලා මේ අනුරාධපුරේ වන්දනාව ආපු නඩයක්. හැබැයි බණහඬ ආවේ. දැන් හැබැයි ධර්මයේ කෙල පැමිණියෝ ටිකක්. ඒ නිසා දැන් ඒ අය හොඳට ඒ අවබෝධයක් තිබුණා. ඉතින් දැන් මං ඇහුවාම කොහොමද මේ නිවනටපත් වෙන්න මොකද්ද අපි කළ යුත්තේ මොකද්ද මෙහි මූලය කොහොමද මේක ආරම්භ වෙන්නේ අනාදි වශයෙන් කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. මොකටද? ඒක හරි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන නිවනට පැමිණෙන්න නම්. ඊට පස්සේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මොකද්ද කරන්න ඕන කියලා කිව්වහම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕන කිව්වා. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕන කිව්වා. මම ඔබට මේ පෙන්වා දෙන්නේ හුදෙක්ම තථාගතයන් වහන්සේගේ නාමයෙන්. භික්ෂුවක් වශයෙන් ඇත්ත පෙන්වලා දෙන්නේ මේ. මෙහෙම වෙන්නේ ඇයි? මෙහෙම වුණාම කාටද දුක අත් වෙන්නේ? කවුද පරාජයටපත් වෙන්නේ කියලා බලන්න ඕන. එතකොට මේ පිරිස මොකද්ද කිව්වේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්න ඕන කිව්වා. ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වෙන්නේ කොහොමද කියලා අහුවාම භාවනා කරලා කිව්වා. එතකොට මේ පිරිසට ඒ කාරණාව පෙන්වලා දෙන්න ගිහිල්ලා ඒ පිරිස කිපිලා මේ භික්ෂුවට දොස් නගමින් යන්න ගියා. එහෙම වෙන්න හේතුව මොකද්ද? එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්තරා පොතක කියලා තියනවලු ඕක. එක්තරා විදග්ධ වියත් ස්ථවිර හාමුදුරු කෙනෙක් කියලා තියෙනවා පොතක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගමන් කරන්න නම් භාවනා කරන්න ඕන. ඒ පින්වත් පිරිස එදත් ඇවිල්ලා තියුනේ මහසෑය ගාව භාවනා කරන්න. දැන් ධර්මයේ මේ ආකාරයි මෙබඳුයි කියලා පෙන්නලා දුන්නාම අර මහා ස්ථවිර හාමුදුරුවන්ට නිගරු කරනවා කියලා ඒ පිරිස කිපිලා යන්න ගියා. මම ඒක පටන් ගන්නකොට ඔබට කිව්වේ පුද්ගලයා දිහා බලන්න එපා. කවුද හරි කියලා බලන්න එපා. කුමක්ද හරි කියලා බලන්න ඥානෙ තියෙන්න ඕන. කවුද හරි කියලා බලන අඥානය හැමදේම සංසාරේ යන. නවත්තන්න බෑ. ඇයි? කවදාවත් ඇත්ත තේරුම් ගන්න නැහැ. පුද්ගලයා දැන් හරියට ඒක මෙහෙමයි උදාහරණයක් කිව්වොත්. දොස්තර කෙනෙක් සම්බන්ධයෙන් දෘෂ්ටිගත වෙලා ඉන්නවා. යම්කිසි දොස්තර කෙනෙක් මෙයා හරි බෙහෙත් දෙන්නේ, මෙයා හොඳ බෙහෙත් දෙන්නේ, මෙයා හරියටම හරි, මෙයා දුන්නොත් වන් ෂොට් එකපාරයි බෙහෙත් යනාදී වශයෙන් දෘෂ්ටියක් ඇති කරගෙන ඉන්නවා. දැන් ওই දොස්තර ගාවට යනවා බෙහෙතක් ගන්න. ওই දොස්තර වෙන කල්පනාවක් පිට දුරකථන ඇමතුමක ඉන්න ගමන් වෙන ලෙඩෙට ලියන්න ඕන බෙහෙතක් මේ පුද්ගලයාට ලියලා දෙනවා. දැන් මොකද වෙන්නේ? ওই බෙහෙත අරන් ගිහිල්ලා ලෙඩ වුණත්, ලෙඩ වෙලා මරණාසන්න වුණත් අර මිනිහා ජීවිතේට හිතන්නේ මේ දොස්තරට වැරදුනා කියලා. ඇයි ඒ? පුද්ගලයා මත දෘෂ්ටිගත වෙලා ඉන්නේ. ওই විදිහමයි ඔය දෘෂ්ටිගත වීම ධර්මයේ තුල දෘෂ්ටිගත වුණාම විනාශ වෙලා යන්නේ සංසාරෙත් එක්ක. අනන්ත අප්‍රමාණ කාලයක් සංසාර දුකට ඇදගෙන වැටෙනවා. එදාට කවුරුවත් නැහැ ওই දෘෂ්ටි හදපු අය ළඟ. එදාට කවුරුවත් නැහැ තර්කවාද වලට උඩගෙඩි දීපු අය. ඇවිලෙන කින්නට පිදුරු දාපු අය. Taman තමයි කින්දර හොලන්න ඕන තනියෙන්. සත්වයක් වශයෙන් අනාථ. ඒ නිසා ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් කවුද හරි කියන එක පැත්තකින් තියලා කුමක්ද හරි කියලා බලන්න ඕන. දැන් බලන්න. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ චතුරාර්ය සත්‍ය ධාමී හතරවෙනි සත්‍යයි සිව්වන සත්‍යයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යවත් උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියන්නේ මේ සත්‍ය හතරම අවබෝධ වීමටයි. එහෙම නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ. දුක්ඛ නිරෝධේ දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීමටයි. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් තමයි කෙනෙක් අන්නර නිරෝධ මාර්ගයට හෙවත් නිවන් මඟට පැමිණෙන්නේ. ඒ කෙනාටයි උතුම් සෝවාන් ඵලලාභියා කියන්නේ. එහෙනම් දැන් බලන්න අර මතේ කොච්චර වැරදි එකක්ද. හැබැයි මේ පිරිස එතන 60ක් විතර 70ක් විතර හිටියයි සියලුම දෙනා ඒ කරගන්නා උපාප කර්මයක තරම. සහ ඔවුන් යන්නේ මිත්‍යා මාර්ගය. කවදා නිවන් දකින්නද ඔහොම ගිහිල්ලා.
ඇත්ත පෙන්වලා දෙන්න ගියාම භික්ෂුවට අපවාද කරමින් යන්න කියන්නේ. බස් එකත් අරගෙන සංසාරේ. දැන් එතකොට ඔබ නුවණින් දකිනවා දැන් එහෙනම් මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාමයි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ. නිවන් මාර්ගයට පැමිණෙන්න ඉස්සෙල්ලා නිවන කුමක්ද කියලා දකින්න එපයි. නිවන් දැක්ක කෙනානේ මාර්ගයට එන්නේ. නිවන පූර්ණ වුණා කියන්නේ වෙන එකක්. නිවන පූර්ණ වීම කියන්නේ අරිහත් ඵලය. නිවන් දැක්ක කියන්නේ තව එකක්. නිවන් දැක්ක කියන්නේ සෝවාන් ඵලය. එහෙනම් දැක්ක නිවනට ළඟා වීමයි අරිහත් ඵලය කියන්නේ. එහෙනම් මෙන්න මෙතනදී දකින්න ඕන ගැඹුරුම සත්‍ය තමයි කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නේ මේ වගේම තව තැන් මම පුද්ගලයන්ට නෙමෙයි අපි මේ පහර ගන්න අපිට කවුරුවත් පුද්ගලය වැදගත් නැහැ. මොකද පුද්ගලත්වයක් ඔබ ආරෝපණය කරගත්තට අපිට එහෙම එකක් පේන්නේ නැහැ ධර්මයේ තුලින්. රූප වේදනා සංඥා සංකාර විඥාන තුල සත්‍යයකුත් පුද්ගලයෙකුත් ආත්මයකුත් අපි දකින්නේ නැහැ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ තෘෂ්ණාව තමයි ඔය සතා පුද්ගලයා ආත්මය වශයෙන් පේන්නේ. ඒ නිසා පුද්ගලබද්ධ කාරණාවක් මෙහි නැහැ. ධර්මය anu සතාගත ධර්මය යථා ධර්මය. ඒ යථා ධර්මයේ පෙන්ලා දෙද්දී අද්ද පෙන්වන්න සිද්ධ වෙනවා. තවත් එක්තරා ගිහි ගුරුවරයෙකුත් ඔය වැරද්ද කරනවා. ඔහු කරන්නේ මොකද්ද? ඔහු කරන්නේ භාවනාව තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. මේ පන්සලට ආපු එක්තරා උපාසිකාවක් ඒ තැනට යනවා. භාවනාව තුළින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගිහිල්ලා තමයි කවදා හරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කියලා අය දෘෂ්ටිගත වෙලා ඉන්නේ. ඒ දෘෂ්ටි අතහරින්න බෑ. පින්වතුනි මේක මහා පාප කර්මයක්. අපි අත්දැකීමෙන්ම දකින්න කෙනෙක් දෘෂ්ටියකටපත් වුණොත් එහෙම දෘෂ්ටි නිදහස් කරන එක අතිශය අමාරු වැඩක්. අතිශය දුෂ්කරයි. ඒක සමහරට වෙන්නෙම නැති දෙයක්. ඒ දෘෂ්ටි නිසා මොහු අප්‍රමාණ පව් කරගන්නවා. මොකද පුද්ගලයා මත දෘෂ්ටිගත වෙලා ඊට පස්සේ ආර්ය උපවාද පව කරගන්නවා. අප්‍රමාණ පව් කරගන්නවා. අකුසල් කරගන්නවා. නිවන් මඟ වහ ගන්නවා. සංසාරේ වසර කෝටි ගාණක් අය දුකටපත් වෙනවා. ඒ නිසා අන්තිම භයානකයි තථාගතයන් වහන්සේගේ ධර්මය තථාගතයන් වහන්සේ විග්‍රහ කළ පරිද්දෙන්ම විග්‍රහ කරනවා හැරෙන්න තමන්ට උමනා දේවල් හිතලු කියන්න ගිහිල්ලා අසරණ ලෝක සත්‍ය අඥානීය බවට පත් කරපු දවසට ඒ විපාකේ විඳින්න සිද්ධ වෙන ඒකාන්තයෙන් මහ පොළොව මැදියදගෙන ආයි හොයන්න දෙයක් නැහැ ඒ කියන්නේ. මොකද ඒ බඳු දෘෂ්ටියක් කෙනෙක් ඇති කරන්නේම තමන්ටත් අවබෝධයක් නැති නිසා. එහෙනම් ඒ අවබෝධය නැති මිනිසයා තවත් විශාල පිරිසකට වැරදි දෘෂ්ටියක් ළඟා කරලා දීලා දෙගොල්ලොම එකට ගිහිල්ලා අර පොළොව මැද්ද දුක් විඳිනවා. ඒ නිසා භයානක දෙයක් තථාගත ධර්මයත් එක්ක සෙල්ලම් කරන එක. තථාගතයන් වහන්සේ දේශනා කළ පරිද්දෙන් මේ ධර්මයේ තෝරා බේරා දෙනව හැර තමන්ට උවමනා අන්තිමෙන් කවදාවත් මේ ධර්මය පරිහරණය කරන්න යන්න එපා. දේශනා කරන්න යන්න එපා. මඟ පෙන්වන්න යන්න එපා. මොකද ඔබට ඒ දේශනාවෙන් ලැබෙන දෙයක් නැහැ. වරදවා දේශනා කළොත් සතර අපාය හැර. ඒ නිසා හරි භයානකයි. මම මේ දේවල් කියන්නේ අයි කරුණාවෙන් සත්‍ය වශයෙන් කී දෙනෙක්ගේ ජීවිත අඳුර වෙනවද? ලේසියෙන් ධම්ම අවබෝධය ළඟා කරගන්න පුළුවන් සත්ගුණවත් මිනිස්සුයි. ඒ පිරිස බොහොම ශ්‍රද්ධාවන්ත පිරිසක්. නමුත් ඔවුන්ගේ ශ්‍රද්ධාව මොට වෙච්ච හැටි බලන්න. අඥානකම නිසා වැරදි දෘෂ්ටියක් දුන්නා. එතකොට කවුරු හරි මේක පොතක වතක ලිව්වා කියලා හරි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ කාලාම සූත්‍රය දේශනා කළේ මොටද? පොතේ පතේ තිබුණා කියලා හරි අහවල් පඬිතුයා කිව්වා කියලා හරි අහවල් වියත කිව්වා කියලා හරි අහවල් ප්‍රඥා කිව්වා කියලා හරි අහවල් සම්ප්‍රදායෙන් පැවතාව කියලා හරි තර්කයට ගෝචර වුණා කියලා හරි ආචාර්යවරයා පිළිගත්තා කියලා හරි උපාධ්‍යායවරයා පිළිගත්තා කියලා හරි මේ ධර්මයේ එහෙම පිළිගන්න එපා කියලා බුදු පියාණන් වහන්සේම නේද කාලාම සූත්‍රය දේශනා කළේ. සතර මහෝපදේශ පැනවි බුදු පියාණන් වහන්සේම නේද. එතකොට මේ කිසිම දෙයක් ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව පුද්ගලයා මත දෘෂ්ටිගත වෙලා පුද්ගල සරණේ ගිය දවසට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මග හැරෙනවා. ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ නම් මෙහෙමයි අත්තදීපා විහෙරත ධම්ම සරණ අනන්‍ය සරණා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ට පහනක් වෙන්න ධර්මයේ සරණ යන්න කියලා. දැන් යන්නේ පුද්ගල සරණ. ඒ නිසා විනාශ වෙලා යනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් තමයි උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නේ. දැන් මම ඔබට මේ මාර්ගේ වැඩෙන හැටි පෙන්නනවා. හොඳට අහගන්න. තං සුනාත සාතුකම් මනසිකරොත. හොඳින් මේ ධර්මය අහන්න, හොඳින් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. මෙන්න මෙහෙම ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙන්නේ. යමෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අසා අවබෝධ කරගත්තාම ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වෙනවා. දැන් මම ඔබට තවත් කාරණාවක් පෙන්නලා දෙන්න ඕන. මුලදිම පටන් ගන්නකොටම කිව්වේ මොකද්ද? මේ ත්‍රිපරිවට්ටයයි දේශනා කරන්න කියලා. එහෙනම් මූලික දේශනාව මේ ආකාරයෙන් සිද්ධ වෙනකොට
මං ඔබට ත්‍රිපරිවට්ටේ වැඩෙන ආකාරයත් ඉන් අනුතුරුව පෙන්ලා දෙනවා. ත්‍රිපරිවට්ටේ සිද්ධ වෙන ආකාරය ත්‍රිපරිවට්ටේ අනාදි වශයෙන් වට තුනක් වශයෙන් උතුම් වූ ලෝකෝත්තර චතුරාර්ය සත්‍ය ධර්ම ඥානෙ වැඩෙන හැටි. එහෙනම් කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති සම්මාදිට්ඨිය කියන උතුම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ ඔහුට පවතිනවා සත්‍ය අවබෝධය. මොකද සත්‍ය අවබෝධය? කාමී ආස්වාදයේ පසුපස හඹා යෑමෙන් මේ දුක්ඛ ස්කන්ධය උරුම වෙනවායි කියන චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඊළඟට ඒ කාමයන් කෙරෙහි ආස්වාදයන් කෙරෙහි තියෙන ඇල්ම මේ දුක සමුදය කරනවා කියන දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඊළඟට ඒ කාමයන් කෙරෙහි ආස්වාදයන් කෙරෙහි ඇති මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති චන්දරාගයේ තෘෂ්ණාව ෂේවීමෙන් දුක නිරුද්ධ වෙනවා, දුක නිරෝධ වෙනවා, සදාතනික නිවනටපත් වෙනවා කියන දුක්ඛ නිරෝධාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඒ වගේම එහි අවසාන සත්‍ය මොකද්ද? මේ කාමයේ පිළිබඳ ආස්වාදයේ පිළිබඳ චන්දරාගයේ ප්‍රහාණයට පත් කරගන්න නම් ක්ෂය කරන්න නම් ඒ කාමී ආස්වාදයේ ආදීනෝ නෝනින් දකිමින් වාසය කළ යුතුයි කියන දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පිළිබඳ ඒ මාර්ග සත්‍ය පිළිබඳ අවබෝධය. එහෙනම් මෙන්න මේ යථාබෝධය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. දැන් මේ සම්මාදිට්ඨියෙන් යුක්තව වාසය කරන ආදි ශ්‍රාවකයා දැන් නිකන් උඩින් බල බල හිටියට හරියන්නේ නැහැ. දැන් ඔය ලෝකෝත්තර සත්‍ය පිළිබඳ අවබෝධය පහළ වෙච්ච කෙනා තමයි සෝවාන් පුද්ගලයා. එහෙනම් අන්න සෝවාන් කියන தත්ත්වයට එනකොට ඔහුට ඥාන දර්ශනයක් පහළ වෙලා ආකාර හතරක. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. අන්න සත්‍ය ඥාන හතරක් පහළ වෙලා. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මෙන්න මේ ස්වභාවයයි කියලා අවබෝධ වුණා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මේ ස්වභාවයයි කියලා අවබෝධ වුණා. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියන්නේ මේ ස්වභාවයයි කියලා අවබෝධ වුණා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය කියන්නේ මේ ස්වභාවයයි කියලා අවබෝධ වුණා. උතුම් වූ චතුරාර්ය සත්‍ය anu මෙන්න මේ සත්‍යයන් කියලා අවබෝධ වුණා. එපමණකින් ඔහුට පහළ වෙනවා ආකාර හතරක ඥාන දර්ශනයක්. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. ඥාන හතර බුද්ධ ශ්‍රාවක මුල්ම ඥාන හතර පහළ වුණා. බුද්ධ ඥාන, තුදුස් බුද්ධ ඥාන. අතර තියෙන ඥාන හයක් ෂඩ අසාධාරණයි, ඉතුරුවට ශ්‍රාවක සාධාරණයි. මෙන්න මේ ශ්‍රාවක සාධාරණ ඥාන 8න් මුල් හතර පහළ වුණා. චතුරාර්ය සත්‍ය ඥාන දර්ශනය. දැන් ඉතන ඥාන හතරයි තියෙන්නේ. දැන් ඔය මට්ටමේ පුද්ගලයාට කියනවා සෝවාන් පුද්ගලයා. එයා සතර පායෙන් නිදහස්. හැබැයි සතර පායෙන් නිදහස් කිව්වට සංසාර දුකින් නිදහස් නැහැ. මොකද සුගතිමත් දුක තියෙනවා තාම. එයා ගාව තාම කාමරාග, පටික, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන ඉතුරු සංයෝජන හත ඉතුරුයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ මූලික දෘෂ්ටි සංඛ්‍යාත සංයෝජන තුන විතරයි පහ වෙලා ගිහින් තියෙන්නේ, ප්‍රහාණය වෙලා තියෙන්නේ. ඉතුරු කෙලස් හතක්, සංයෝජන හතක් තාමත් ඉතුරුයි. එහෙනම් සංයෝජන 10න් 3යි ඉවර වෙලා තියෙන්නේ, ප්‍රහාණය වෙලා තියෙන 7ක් ඉතුරුයි. ඉතින් බහුල කෙලස් පුද්ගලෙක්, සෝවාන් පුද්ගලයා. හැබැයි පෘථග්ජනයට අනුකූලව අතිශය දුක සීමා වෙච්ච කෙනෙක්. මොකද සතර පායට යන්න හේතු නැහැ ඔහු ගාව. විෂම රාගය, විෂම දේශය, විෂම මෝහය, නැත්නම් විෂම ලෝභය, විෂම ද්වේෂය, විෂම මෝහය කියන කොටස නැහැ. අර මොනවද? මිත්‍යා දෘෂ්ටික හිත් නැහැ ඔහු ගාව. මිත්‍යා දෘෂ්ටික හිත් හතර බිඳිලා සෝමනස්ස සාගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත, සසංකාරික සිත, උපේක්ෂා සාගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංකාරික සිත, සසංකාරික සිත කියන මෙන්න මේ හිත් හතර බිඳිලා මේ හිත් හතර තමයි සතර පායට රැගෙන යන්නේ. මේ හිත් හතර නැහැ සෝවාන් පුද්ගලයා ගාව. සක්කාය දිට්ඨි, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන තුන ප්‍රහාණයටපත් වෙනකොට මේ සිත් හතර සහ මුලින්ම පටිපස්සද්ද නිස්සරණ කියන ක්‍රමයට මේ කියන්නේ ආය සදාතනික වශයෙන්ම නූපදින තත්ත්වයටම බිඳිලා යනවා. ආය හට ගන්න නැහැ කවදාවත්. ඒකේ මූලයත් එක්කම නැසිලා යනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙතන ඉන්නවා සෝවාන් පුද්ගලයා. දැන් මේ සෝවාන් පුද්ගලයා තුල තියෙන ඥාන දර්ශනය හතර ආකාරයි තාම. ආකාර හතරක ඥානයන්. දැන් ඔය මට්ටමින් ඔය පුද්ගලයා ඔය ලද අවබෝධය පරිහරණය කිරීමෙන් වැළකීලා වාසය කළොත් ඔහු සෝවාන් මැරෙනකම්. එතනින් එහාට යන්නේ. එහෙනම්
කාමයේ ආස්වාදයේ දුකයි කියලා අවබෝධ වුණා. අර විශාකා සිටු දෙවිය හොඳම උදාහරණය. අවුරුදු 6 දී එතුමියට ඒ අවබෝධය ළඟා වෙන්නේ. අවුරුදු 6 දී තාත්තට කියපු බණක් අහන් ඉඳලා. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ධනංජය සිටුවරයාට කියපු ධර්ම දේශනාවක් අහන් ඉඳලා අවුරුදු 6 දී ඇයට සෝවාන් ඵලය උදා කරගන්න පුළුවන් වෙනවා. සෝවාන් ඵලයටපත් වෙනවා. ඒකේ පෙර පුණ්‍ය මහිමේ නිසාම. ඉතින් එතනින් පස්සේ ඇගේ ධර්මාබෝධය වැඩිලා නැහැ. මේ අනුතුරු සෝවාන්. අනේ පිටිසිතුමා වගේම. ඒකට විශේෂ හේතුවක් තිබුණේ දෙදෙනාම කර්මාවරණයන්ගෙන් යුක්තයි. ඒ කියන්නේ ඔවුන් දෙදෙනාම සංසාරේ ප්‍රාර්ථනාවක් කරගෙන ආවා අසිරිමත් වූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ උත්තරීතර වූ ඒ බුදු පියාණන් වහන්සේට උපස්ථායක ප්‍රධාන දායකයන් වශයෙන් කටයුතු කරනවා කිය. ඒ කර්මාවරණය නිසා ඒ නියත පාරමිතාව නිසා ඔවුන්ගේ ඵලයේ එපමණකින් සීමා වුණා. ඒ නිසා එතනින් එහාට ධර්ම ඥානෙ ප්‍රඥාව වැඩුන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් උන් දෙදෙනාව ගත්තේ. එහෙනම් අන්න බලන්න එතන පැවතිය සත්‍ය ඥාන විතරයි. කියන්නේ පළමුවෙනි වටේ විතරයි. එක වටයක් පූර්ණ වුණා. සෝවාන් ඵලය. දැන් එහෙනම් අන්න එයා තුල තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිටියටපත් වුණා එච්චරයි. එතනින් එහාට මාර්ගාංග වැඩෙන්නේ නැහැ. වැඩෙනවා නම් එතනින් එහාට මාර්ගේ පූර්ණ වෙනවා. එහාට යනවා. ඵලයන්ටපත් වෙනවා. දැන් එහෙනම් ඔතනින් එහාට මාර්ගේ වැඩෙන්නේ කොහොමද? අන්න දැනගන්න ඕනේ එහෙනම් මෙතනින් එහාට වෙන්න ඕන ටික. දැන් ඔන්න සත්‍ය ඥාන දක්වා රැගෙන ආවා. දැන් ආයි මං හිතන්නේ සත්‍ය ඥාන පිළිබඳව කාටවත් ගැටලුවක් නැහැ. එහෙනම් මෙතෙක් වෙලා විග්‍රහ කළේ සත්‍ය ඥාන පිළිබඳව. දැන් එහෙනම් බලනවා අපි ඊළඟ වටය. ඊළඟ වටේ කොහොමද ආරම්භ වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳ දෙවන වටේ තමයි කෘත්‍ය ඥාන. කෘත්‍ය ඥාන කොහොමද ආරම්භ වෙන්නේ? මෙන්න මෙහෙමයි. කෘත්‍ය ඥාන පවතින මෙන්න මේ ආකාරයෙන්. තංකෝ පනිදං දුක්ඛ තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං. මෙන්න මේ ආකාරයෙන් ත්‍රිපරිවට්ටේන ඉස්සෙල්ලා මම ත්‍රිපරිවට්ටය පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න නැත්නම් අපිට පැටලෙන්න පුළුවන්. ත්‍රිපරිවට්ටය කියන්නේ චතුරාර්ය සත්‍යයේ අවබෝධයේ වට තුන මෙන්න මේ ආකාරයෙන් සකස් වෙන්නේ. මුල්ම වටය ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති භික්ඛවේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි. මහණ මේ දුක්ඛ ආර්ය සත්‍යයයි පෙර නොයසුවිරු ධර්මයේ පිළිබඳ ඇස පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. ඒ තමයි සත්‍ය ඥානය. ඊළඟට දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥානය. තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුස්සතේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි යනාදි වශයෙන්. මහාන මේ දුක්ඛ ආර්ය සත්‍ය පරිසිඳ දැකිය යුතුයි කියන පෙර නොඇසුරු ධම්මස පහළ වුණා, ඥානය පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. පෙර නොඇසුරු ධර්මයේ පිළිබඳ දෙවන ඥානයත් පහළ වුණා. මේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැකිය යුතුයි. තුන්වන ආර්ය සත්‍ය තුන්වන වටය තුල සකස් වෙන්නේ මොකද්ද? තංකෝ පනිදං දුක්ඛ අරිය සත්‍ය තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුස්සතේසු චක්කුං උදපාදි අනාදි වශයෙන් සඳහන් වෙනවා. එහෙනම් මෙන්න වට තුන. උතුම් වූ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ වට තුන මෙන්න. පළමුවෙනි වටය මේ දුක්ඛ ආර්ය සත්‍යයයි අවබෝධ වුණා. දෙවන වටය මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැක යුතුයි. පිරිසිඳ දත යුතුයි. ඒ කියන්නේ ගැඹුරින් ගැඹුරට විමර්ශනය කරලා දැනගත යුතුයි කියන ඥානය පහළ වුණා. තුන්වෙනි ඥානය මේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැන අවසන් කියලා ඥානය පහළ වුණා. පරිඤ්ඤාතන්ති. දැන් ඔන්න දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ ත්‍රිපරිවට්ටේ. දැන් ওই විදිහටම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ. ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි අනාදි වශයෙන් මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි කියලා
පෙර නොඇසුරු ධර්මයේ පිළිබඳ ඇස පහළ වුණා, ඥානෙ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. එහෙනම් ඒ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි කියලා අවබෝධයටපත් වුණා. ඊළඟට එහි කෘත්‍ය ඥානය. තංකෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුත්තේසු ධම්මේසු චක්කුංගදපාදී අනාදි වශයෙන් දැක්වෙනවා. එහෙනම් අන්න දෙවන ඥානයේ පහළ වෙනවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පහ කළ යුතුයි කියලා අවබෝධය පහළ වෙන. ඒ තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥානය. ඊළඟට පහළ වෙනවා අවසාන වටේදී තංකෝ පනිදං දුක්ඛ සමුදයං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහීනන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී අනාදි වශයෙන්. මහාන මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පහ කළා කියලා ඥානෙ පහළ වුණා. එහෙනම් එතන තියෙන ඥාන තුනක්. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පහ කළ යුතුයි, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පහ කළා යනාදි වශයෙන් ඥාන තුනක්. ඊළඟට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ ත්‍රිපරිවර්තය. ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකා තබ්බන්ති සමාවෙන්. ඉදං දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි අනාදි වශයෙන් මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි කියලා ධම්මැස පහළ වුණා. පෙර නොඇසුරු ධර්මයන් පිළිබඳ ඥානීය ප්‍රඥා විද්‍යා ආලෝකයේ පහළ වුණා. එහෙනම් අන්න දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය. එහෙනම් එහි කෘත්‍ය ඥානය. තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකා තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු යනාදි වශයෙන්. මහාන මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුයි, ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියන ධම්මැස පහළ වුණා. ඥාන යනාදි වශයෙන් ඒ පෙර නොඇසුරු ධර්මයන් පිළිබඳ ඒ ඥාන දර්ශනය පහළ වුණා. ඊළඟට එහි ත්‍රිපරිවර්තයේ තුන්වෙනි ඥානය. තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති භික්ඛවේ මේ තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු යනාදි වශයෙන් දැක්වෙනවා. මහාන මෙන්න මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කළා, ප්‍රත්‍යක්ෂ කළා, ප්‍රත්‍යක්ෂ කර පූර්ණ වුණා කියන ඥාන දර්ශනය පහළ වුණා. අන දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය පිළිබඳ ත්‍රිපරිවර්තය එහිදී අවබෝධ වෙන්නේ මොකද්ද? මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි කියලා අවබෝධ වෙනවා. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුයි, ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියලා අවබෝධ වෙනවා. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කළා, ප්‍රත්‍යක්ෂ කරලා පූර්ණ කරගත්තා කියලා අවබෝධ වෙනවා. ඊළඟට ඔන්න නිරෝධාර සත්‍ය ත්‍රිපරිවර්තය. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය පිළිබඳ ත්‍රිපරිවර්තය. ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යන්ති භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි. මහාන මේ දුක්ඛ නිරෝධාර සත්‍ය යයි පෙර නොඇසුරු ධර්මයේ පිළිබඳ ඇස පහළ වුණා, ඥානෙ පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ප්‍රඥා පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ආලෝකය පහළ වුණා. එහෙනම් අන්න මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයි සත්‍ය ඥානෙ මුලින්ම පහළ වුණා. ඊළඟට මොකද වෙන්නේ? තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී අනාදි වශයෙන් ඉස්සරහට ඥාන දර්ශනේ පහළ වෙනවා. මොකද්ද? මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය භාවිත කළ යුතුයි යන පෙර නොඇසුරු ධර්මයේ පිළිබඳ ඇස පහළ වුණා. ඊළඟට ඥානය, ප්‍රඥා, විද්‍යාව, ආලෝකය පහළ වෙනවා. ඊළඟට එහි කෘත ඥානය ත්‍රිපරිවර්තයේ පූර්ණ වෙන තැන කොතනද? තංකෝ පනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං භාවිතන්ති මේ බෙක්කේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී අනාදි වශයෙන් ඥාන දර්ශනය පහළ වෙලා පූර්ණ වෙනවා.
එහෙනම් එතන පහළ වෙච්ච ඥාන තුන මොකද්ද? මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අර සත්‍යයයි කියලා සත්‍ය ඥානෙ පහළ වුණා. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අර සත්‍ය භාවිත කළ යුතුයි කියන කෘත්‍ය ඥානෙ පහළ වුණා. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අර සත්‍ය භාවිත කර අවසන් ප්‍රතිඵල නෙලා ගත්තා. පූර්ණ ගමන පූර්ණ කළා, මග පූර්ණ කළා කියන ඥානෙහිවත් කෘත ඥානෙ පහළ වුණා. දැන් එහෙනම් ඔන්න ඔබ දැක්කා සෑම සත්‍යයක්ම ආකාර තුන බැගින් සකස් වෙනවා. කොහොමද? සත්‍ය ඥාන තුනයි, කෘත්‍ය ඥාන තුනයි, කෘත ඥාන තුනයි. සත්‍ය ඥාන තුන තමයි මේ දුක්ඛාර සත්‍යයයි, මේ සමුදයාර සත්‍යයයි, මේ නිරෝධාර සත්‍යයයි, මේ නිරෝධගාමිනී පටිපදාර සත්‍යයයි කියලා අවබෝධය. ඒ තමයි සත්‍ය ඥාන. එහෙනම් සත්‍ය ඥාන සකස් වෙන්නේ පළවෙනි වටය තුල. සත්‍ය ඥාන පහළ වෙන්නේ පළවෙනි වටය තුල. එහෙනම් මේ පළවෙනි වටය කියලා කියන්නේ සෝවාන් ඵලය. එහෙනම් සෝවාන් ඵලයේ ගත කරන බුද්ධ ශ්‍රාවකයාට, අරිය ශ්‍රාවකයාට පහළ වෙලා තියෙන්නේ ඔන්න ඔය ඥාන හතර විතරයි. ඒ කිව්වේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් යුක්තයි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියන ඒ ඥාන දර්ශනෙ විතරයි පහළ වෙලා තියෙන්නේ. ඔහු පළවෙනි වටේ ඉන්නේ. එහෙනම් දෙවෙනි වටේ කොතනින්ද ආරම්භ වෙන්නේ? එහෙනම් අන්නේ සෝවාන් ඵල ලාභියා දැන් මෙතනින් එහාට මාර්ගේ ගමන් කරන්න අදිෂ්ඨාන කරගෙන වීරිය වඩනවා. වීරිය වඩනකොට මොකද වෙන්නේ? ඔහු මේ සියලු කාමයන්, ආස්වාදයන් ආදීන වශයෙන් මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේ සියලු කාමයන්, ආස්වාදයන් ආදීනව මෙනෙහි කරනවා. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන්, දුක්ඛ වශයෙන් විදර්ශනා කරනවා. මේ සියලු රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංඛාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියන පංච උපාදානස්කන්ධයම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන්, දුක වශයෙන් විදර්ශනා කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ විදර්ශනාවත් එක්කම ඔහු අර සෝවාන් ඵලයේ ඉක්මවලා සකදාගාමි මාර්ග කියන මට්ටමට එනවා. මෙන්න මේ සකදාගාමි මාර්ග කියන මට්ටමට එන්න නම් ඔහුතල අර දෙවන ඥාන දර්ශනයක් ක්‍රමානුකූලව දැන් පහළ වෙන්න ඕන. ඒකට මොකද කරන්න ඕන? සෝවාන් ඵලයෙන් ඉඳලා නැවත නැවතත් බණ අහන්න ඕන. සෝවාන් ඵලයේ ඉඳලා තව දුරටත් කල්යාණ මිත්‍රය ඇසුරු කරමින් දිගින් දිගට බණ අහන්න ඕන. දිගින් දිගට බණ අහන්න ඕන. ඊළඟට මොකද කරන්නේ? දිගින් දිගට උතුම් වූ ත්‍රිපිටකය ආදී ධර්ම මූලාශ්‍ර පරිශීලනය කරන්න ඕන. දහම් සාකච්ඡා පවත්වන්න ඕන. දැන් මොකද්ද පහළ වෙන්නේ? දැන් අන්න කෘත්‍ය ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. මොනවද කෘත්‍ය ඥාන? මේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැකිය යුතුයි කියන කෘත්‍ය ඥානෙ පහළ වෙනවා. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පහ කළ යුතුයි කියන කෘත්‍ය ඥානෙ පහළ වෙනවා. මේ දුක්ඛ නිරෝධාරි සත්‍ය සාක්ෂාත් කළ යුතුයි, ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියන සත්‍ය ඥානෙ පහළ වෙනවා. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍ය භාවිත කළ යුතුයි කියන කෘත්‍ය ඥානෙ පහළ වෙනවා. එහෙනම් කෘත්‍ය ඥාන හතරයි. තංකෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති. දුක්ඛාරි සත්‍ය පිරිසිදු දැකිය යුතුයි. තංකෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති. දුක්ඛ සමුදය පහ කළ යුතුයි. තංකෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. තංකෝපනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේතබ්බන්ති. මේ නිරෝධ ගාමිනී මාර්ගය භාවිත කළ යුතුයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය භාවිත කළ යුතුයි කියන මෙන්න මේ දුක්ඛාර සත්‍ය පිරිසිදු දැකිය යුතුයි. දුක්ඛ සමුදයාර සත්‍ය පහ කළ යුතුයි. දුක්ඛ නිරෝධාර සත්‍ය සාක්ෂාත් කළ යුතුයි, ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය වැඩි යුතුයි, භාවිත කළ යුතුයි කියන කෘත්‍ය ඥාන දර්ශනය පහළ වෙනවා. මේ ඥාන දර්ශනය පහළ වෙනවත් එක්කම සෝවාන් ඵලලාභියා, සෝවාන් මාර්ග අනුගාමිකයා, සෝවාන් ඵලලාභියා සකදාගාමි මාර්ග අනුගාමිකයා බවට පත් වෙනවා. සෝවාන් ඵලයේ සිට සකදාගාමි මාර්ගයට පැමිණෙනවා. සෝවාන් ඵලෙ ඉක්මවල යනවා. සකදාගාමි මාර්ග අනුගාමික කියන தත්ත්වයට ආපු ගමන් අන්න ඔහු තුල මෙන්න මේ කෘත්‍ය ඥාන හතර ක්‍රියාත්මක වෙනවා. දැන් ක්‍රියාත්මක වෙමින් වැඩෙනවා. දැන් ඔබට විස්තර කරන්නේ අර දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරි සත්‍යවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන රටාව මෙන්න මේ කෘත්‍ය ඥාන තුලින්. දැන් බලන්න වෙන වැඩි.